සත්කාරයක් පවත්වනවා. දවසේ පොඩි වැඩසටහනකට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි වටාපතට උපින් ගිහිල්ලා ඒ කියන්නේ අපි දහම් සම්ප්‍රේෂණය පිළිබඳව වැදගත් මාතෘකා කීපයක් විභජ්‍යනාය ක්‍රමයට විභජ්‍ය කියලා කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයන් බොහෝසෙයින් විශ්ලේෂණ ක්‍රමයට. ඒ කියන්නේ බෙදා වෙනකොට කරුණු වශයෙන් ඉදිරිපත් කරපු දහමක් තමයි බුදුහාමුදුරෝ ගාව තියෙන්නේ. ඉතින් ඊට කලින් අපි බුදු දහම කියන්නේ එකක්, සංස්කෘතිය කියන්නේ තව එකක්. එතකොට බුදු දහමෙන් ස්වයංපෝෂිත වෙච්ච එක තමයි සංස්කෘතිය කියලා කියන්නේ. එතකොට අපිට සංස්කෘතිමය වටිනාකමක් හෝ අද දිනේදී නැත්තම් මේ 48ක් වෙනවා පොයවල් මාසෙක නැත්තම් අවුරුද්දකට ඒ අවුරුද්දේ පොයවල් 48න් 15ක පොයවල් 12ක් වෙනවා. නැත්තම් මේ 2022 අවුරුද්දේ නව පොය දවසේ 15ක පොහෝ දිනය අද දිනේදී පැමිණලා තියෙනවා. එතකොට මේ පොය මුලින්ම වැදගත් වෙන්නේ අද පොය මොකටද වැදගත් වෙන්නේ? අපි දන්න කාරණා ගොඩක් තියෙනවානේ. මොනවද තියෙන්නේ? අපිට වැඩම කියන්නේ. ඊට අමතරව තාම මොනවද තියෙන්නේ? ඊට අමතරව කේස් ධාතු, චෛත්‍ය සමන්දවියන්ට ඔය කේස් ධාතු පූජා කිරීම. ඉතින් ඕවා බොහෝ සෙයින් සංස්කෘතික කාරණා සහ නිකම් ප්‍රබන්ධාත්මක හෝ සත්‍යවාදී කරුණු විය හැකියි. හැබැයි ධර්මයේ කියන්නේ ඕක නෙවෙයි. හැබැයි අපි අද ඉගෙන ගන්නට බලන්න ඕන මම මුලින්ම මාතෘකා කරගත්තේ මේ ලංකාව තුල ඉන්නවා භෞතිකවාදීන් කියලා වෙන පිරිසක්. භෞතිකවාදීන් කියලා කියන්නේ කවුද? භෞතිකවාදීන් සහ නිරාගමික හේතුවාදී කියලා වෙන පිරිසක් ඉන්නවා. දැන් අපි බෞද්ධයෝ හැටියට අපි පිළිගන්නවනේ හොඳ නරකනේ. හොඳ නරක පිළිගන්නවා, පව් පින් පිළිගන්නවා, ඊට අමතරව අම්මා තාත්තා පිළිගන්නවා, මෙලොව පිළිගන්නවා, පරලොව පිළිගන්නවානේ. එතකොට අපි කවදාකවත් මැරිලා ගිහිල්ලා සුක්‍රාණුවෙන් සහ ඩිම්බාණුවෙන් උපන් සත්වයා මොලේ නැත්තම් නියුරෝන වියෝජනයේ වීමෙන් මිය පරලොව වෙනවා. ඒ කියන්නේ අපි මේ ඉපදිලා තියෙන මේ භවය තුල සකස් වෙච්ච මනුෂ්‍ය ශරීරය නැත්තම් මේ පංචස්කන්ධය අපි මරුණාට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ ආත්මයක් තුල නැත්තම් ඊළඟ භවයක් තුල අපි ඉපදෙන්නේ නැහැ. මොකද වෙන්නේ? මේ භවය තුලදීම මේ ශරීරය විනාශ වෙලා යනවා කියලා අපි පිළිගන්නේ නැත්තම් පුනර්භවයක් තියෙනවා කියලා. පුනර්භවයක් තියෙනවා කියලා තමයි පිළිගන්නේ. ඒක තමයි අපේ බෞද්ධයාගේ ස්වභාවය. අන්න ඒ වගේ කට්ටියට පුංචි උදාහරණයක් දෙන්න ඕන බුදුදහමේ තියෙන වැදගත් අංගයක් පිළිබඳව. ඒ නිසා මම අද දිනේදී තෝරාගත්තේ පුංචි උදාහරණයක් කලින් අහලත් ඇති මේක 2012 වගේ මේ කියපු ධර්මදේශනාවකට අනුකූලව පුංචි කතාවක් කියන්න ලැහැත්තිනවා මේ රටේ ඉන්න මිනිස්සු නැත්තම් රාජ්‍ය පරිපාලකයාගෙන් නැත්තම් මහරජාගේ සිට ඊළඟට ලංකාව තුල සිටින තව ඉන්නවා කවුද? මැති ඇමතිවරුන්, රාජ්‍ය පරිපාලකයන්, ඒ වගේම මනුෂ්‍ය කුලකයේ සිටින මිනිස්සු මේ රට අපයෝජනයට ලක් කරන්නේ නැත්තම් විනාශ කරන්නේ මොන වගේ කාරණා නිසාද කියලා වෙලා තමයි අද දිනේදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම ඒ හින්දා ඒකට මාතෘකා කරගත්තා මාතෘකාවක් සතර අගතිය කියලා. මොකක්ද සතර අගතිය කියන්නේ? ඡන්දේ දේශේ බය මොනවද? අන්නයි මොනවද? මොනවාද? අපි ඉස්සර කොට ලියා ගමු. මොකද විභාජ්‍යවාදී දහම් සම්ප්‍රේෂණය සඳහා මේ ගොඩක් වැදගත්. ඡන්දා ඊළඟ මොකද්ද? දෝසා කොහොමදයි මම මේ පාලියෙන් ලියාගෙන යන්නේ. මොකක්ද? බය මෝහ නේ. ඡන්දය කියලා කියන්නේ මොකද්ද? කැමැත්ත. ඡන්දය කියලා කියන්නේ මොකද්ද? කැමැත්ත. හරි. බය කියලා දෝසා කියලා කියන්නේ ද්වේෂයනේ, තරහව. බය කියලා කියන්නේ බිය නැත්තම් අපි අනුන් කෙරේ පවත්නා බිය. තමන්ගේ හිතේ තමයි පැන්නගෙන දේවල් මේ තියෙන්නේ. එතකොට ඊළඟ අවසාන කාරණාව තමයි මෝහ. මෝහ කියලා කියන්නේ මුලාව. මෙන්න මේ කාරණා ටික තමයි සතර අගතිය කියලා කියන්නේ. මේ සතර අගතියෙන් සතර අගතිය කියන්නේ හොඳ දේවල්. නරක දේවල්. මොනවද වෙන්නේ? ඡන්ද දෝෂ බය මෝහ කියලා කියන්නේ මේ බෞද්ධ වේදීව. නැත්තම් බෝතලයක් හෝ ගහක් හෝ ආදි වශයෙන් පේන තියෙන දෙයක්ද? මේ මොනවාද උදෙක්? ද්වේෂය කියන්නේ මොනවාද? තරහව කියන්නේ මොකක්ද? හිතේ ඇති වෙන සිතුවිලිනේ. මොනවද සිතේ ඇති වෙන සිතුවිලි හතරක් තමයි මෙන්න මේ විදිහට විස්තර කරන්නේ. එතකොට මේ සතර අගතිය තුලින් මිනිස්සු යුතු වීම නිසා මේ ලෝකේ නැත්තම් මේ ලෝකේ වාසය කරන ඕනෑම සත්වයෙක් මේ බුදුදහම කියලා කියන්නේ ලෝක විශ්ව සත්වයන් පොදු වූ සාධාරණ වූ දහමක්. එතකොට ඔයගොල්ලෝ දන්නවද මේ ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් මිනිස්සු පව්කම් කරන හැටි? දන්නවද? කොහොමද පව්කම් කරන්නේ?
කැමැත්තෙන් පව්කම් කරන්නේ කොහොමද? මිනිස්සු මේ දේ කරනවා. බුදුහාමුදුරුවෝ දීඝනිකායේ පාටික වර්ගයේ තියෙන සිඟාලෝවාද කියලා සූත්‍රයක්. අහලා තියෙනවනේ. අපි දන්නම සූත්‍රයක්. ඉතින් ඔය සිඟාලෝවාද සූත්‍රයේදී පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ චන්දා දෝසා බයා මෝහා යෝධම්මං අතිවත්තති නිහියති තස්සයසෝ කාලපක්කේව චන්දිමාති කියලා. ඒ කියන්නේ චන්දා දෝසා බයා මෝහා. ඡන්ද කියන්නේ කැමැත්ත, දෝෂ කියලා කියන්නේ තරහව නැත්තම් ද්වේෂය, බය කියන්නේ බිය, මෝහ කියන්නේ මුලාව නැත්තම් මෝඩකම නිසා යෝ ධම්මං අතිවත්තති. යෝ කියන්නේ යමෙක්, ධම්මං කියලා කියන්නේ මේ ධම්ම න්‍යායයෙන් තියෙන මේ සිතුවිලි. නැත්නම් චිත්තෝපක්ලේශ ධර්මයන් හතර අතික්‍රමති. ඉක්මවා ජීවත් වෙනවා. ඉක්මවා කියලා කියන්නේ මේක තාම තේරෙන්නේ නැහැ. හැබැයි කලින් අහලා තිනවා. මේ තාම උට්ටක් පැහැදිලි කරනකොට තේරෙයි. අතික්‍රමති කියලා කියන්නේ මේ සිතුවිලි ධර්ම හතර ඉක්මවා ජීවත් වෙනවා නම් නිහියති තස්සයසෝ. ඔහුගේ කීර්තිය පිරිනවනවා. මොකක්ද? මේ සිතුවිලි ධර්ම හතර ඉක්මවා ජීවත් වෙනවා නම් නිහියති තස්සයසෝ. තස්ස කියන්නේ ඔහුගේ, කිත්ති කියලා කියන්නේ කීර්තිය මොනවද කියන්නේ? නිහියති. පිරියලා යනවා. කාලපක්කේව චන්දිමා. කාලපක්කේව චන්දිමා කියලා කියන්නේ කළුවර පක්ෂේ හඳ මොන වගේද? කළු පාටයි. අපිට මොකුත් පේනවද? එතකොට පරිසරයේ අලංකාරත්වයක් දකින්නවද? සඳේ සොමිගුණේ දකින්නවද? දකින්නේ නැහැ. එන්න ඒ වගේ මිනිස්සු මේ වගේ දේවල් වලින් යුතු වෙනවා නම් මිනිස්සුන්ගේ කීර්තිය කියන එක පිරිහිලා යනවා. දැන් අපි පළවෙනි කාරණාව ගමු. පළවෙනි කාරණාව කියන්නේ මොකද්ද? මෙන්න මේ. මොකද්ද? ඡන්ද. ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. කැමැත්තෙන් පව්කම් කරන්නේ කොහොමද? කැමැත්තෙන් පව්කම් කරන හැටි ක්‍රමයක් තියෙන බෑනේ. මෙන්න මේ දීඝනිකාය සිගාලෝවා සූත්‍රයේ තියෙන කාරණා විස්තර කරනවා. නැත්තම් සුත්තානුලෝමයට වැටෙනවා. ඒ කියන්නේ අටුවාව. අටුවාවල පැහැදිලි කරනවා සිඟාලෝවාද සූත්‍රයට අනුකූලව සුමංගල විලාසිනිය තුන. සුමංගල විලාසිනිය කියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවාකරණයේදී වැදගත් සාධකයක් දක්වනවා. මෙන්න මේකෙන් අපි කොහොමද මේ දේවල් සිදු කරන්නේ කියලා. එතකොට මේ ඡන්දයතේ පැහැදිලි කරනවා මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද පැහැදිලි කරන්නේ? තත්තයෝ අයම් මේ මිත්තෝ මා සම්බත්තෝ වා සම්දිට්ඨියෝ වා ඥාතකෝ වා ලංචං වා මේ දේති ඡන්ද වශයෙන් අස්සාමිකං සාමිකං කරෝති අයං ඡන්දාගතින් ගච්ඡන්තෝ පාපකං කම්මං කරෝති නාම කියන. ඒ කියන්නේ තත්ත කියන්නේ එහි, යෝ කියන්නේ යමෙක්, මේ කියන්නේ මාගේ, මිත්තෝ කියන්නේ මිතුරෙක් කියා හෝ. ඊළඟ තත්තයෝ මේ මිත්තෝ මා සම්බත්තෝ මාගේ දැඩි වූ මිත්‍රයෙක් කියා හෝ. ඊළඟට සම්දිට්ඨියෝ දුටුබමණින් මිතුරෙක් කියා හෝ. ඊළඟට ඥාතකෝ ඥාතියෙක් කියා හෝ. ලංචං වා මේ දේතිති මේ කියන්නේ මට, ලංචං කියන්නේ අල්ලසක් හෝ, දේතිති කියලා කියන්නේ දෙයි කියා හෝ. මොකද්ද? ඡන්ද වශයෙන් මේ කැමැත්තෙන් අගතියට ගිහිල්ලා අස්සාමිකං සාමිකං කරෝති. අහිමියන් යමකට හිමියන් කරයිද? අයං ඡන්දාගතින් ගච්ඡන්තෝ මේ ඡන්දයෙන් අගතියට ගොස් පව්කම් කිරීම නම්. තේරුණාද? තේරෙනවද? තේරෙන්නේ නැහැ. හරි. මම මේක කිව්වට පස්සේ මේක අවුරුදු ගානකට කලින් කියපු එකක් 2012 වගේ. නැත්තම් හැමදාම පරණ බණ කියන්නේ නැහැ නේ. අලුත් බණක් අනිවාර්යෙන්ම අපි ඇවිල්ලා කියමු බණ කියන එක බොහෝ දුරට අඩුයි. ඒ නිසා මේ විදිහට අපි හදපු බණ විතරක් මේ අවුරුදු මහල්ලා පැවිදිලා අවුරුදු 18ක් විතර වෙනවා. අවුරුදු 12ක් විතර 12කටත් වැඩි මේ වැඩේ කරනවා. මාතෘකා 800කට සූත්‍ර 800කින් මාතෘකා 800ක් මේ විදිහට තියෙනවා. එතකොට මෙන්න මේකේ වැදගත්කම පෙන්වන්න මම පුංචි කාරණාවක් ගන්න පුංචි සමීකරණයක්. දැන් මේ ගම කොහෙද? අපේ වාසනාගම නැත්තම් අපි ඉන්න ගම තමයි මේ තියෙන්නේ. එතකොට මේ ගම පිහිටලා තියෙන්නේ දැන් මතක් වෙයි. කොහෙද? මුහුදක් අයිනේ. වාසනාගම කොහෙද තියෙන්නේ? මුහුදක් අයිනේ. ගමේ පවුල් ඉන්නවා කීයක්ද? කීයක්ද? පවුල් ඉන්නවා කීයක්ද? ඉන්න උත්තර ගන්න ඕනේ මම මේ ආන්නේ මේ සමීකරණයක් ගන්න විතරයි. අපි අනුමානාත්මකව ගමු. ඒ කියන්නේ පුංචි සමීකරණයක්. මේක තේරුම් ගන්න මොකක්ද මේ කියන්නේ කියලා. පවුල් ඉන්නවා කීයක්ද? 100ක්. කීයක් ඉන්නවද? 100ක්. පවුල් ඉන්නවා 100ක්. එතකොට ඊට අමතරව පවුල් 100ක් ඉන්නවා. දැන් කොහෙද අපේ ගම තියෙන්නේ? වාසනාගම තමයි. කොහෙද තියෙන්නේ? මුහුදක් අයිනේ. කොහෙද? අපි අනුමාන හිතුව මේ කඳු උඩ තියෙන වංශල. ඒ වුණත් අපි හිතමු මුහුදක් අයිනේ තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා ආපදා කළමනාකාර දෙපාර්තමේන්තුවේ. ඇවිල්ලා කියනවා අහවල් දවසේ අපේ ගමට සුනාමියක් එනවා. මේ මිනිස්සු ඔක්කොම ටික මෙහෙම මොකද කරන්න ඕන? අයින් වෙලා කොහෙට යන්න කියලාද කියන්නේ? ආරක්ෂිත ස්ථාන වලට යන්න කියලා වෙලා කියනවා. මේ සමීකරණය තේරුම් ගන්න ඕන. එතකොට මිනිස්සුන්ට පූර්ව දැනුම් දීමක් තිබුණ නිසා මිනිස්සු 100 දෙනාම යනවා කොහෙද? උස්ස ස්ථානයක නැත්නම් අපේ ගමේ ඉන්න 100 දෙනා කියන නැත්නම් කුලකය අපි ඔක්කොම කට්ටිය යනවා කොහෙද? ආරක්ෂිත ස්ථානයකට යනවා. දැන් ගෙදර බඩු මුට්ටු ටික එකතු වෙන. විතරක් ඉතුරු වෙලා තියෙනවා. මොකද වෙන්නේ? මහමුද ඇවිල්ලා
සම්පූර්ණයෙන්ම ගසාගෙන යනවා. අන්න එහෙම ගියාට පස්සේ දැන් මිනිස්සු නැත්තම් මේ පවුල් 100 තුල ඉන්නේ කවුද ඉතුරු වෙන්නේ? මිනිස්සු 100 විතරයි එකතු වෙන්නේ. එතකොට රජයෙන් දෙනවා. පුංචි උදාහරණයක් මේක ලොකු ලොකු යවන්නේ. දැන් මෙහෙම සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් නැත්තම් මේ වගේ සාමාන්‍ය සිද්ධියක් වුණොත් අපිට ආධාර කරන්නේ කවුද? රජය. කවුද? මේ රටේ මහරජා තමයි. නැත්තම් ප්‍රජාවගේ අයිතිය පැවරලා තියෙන්නේ නේ. එතකොට ඒ අය දෙනවා අපිට මෙන්න මේ විදිහට මේ පවුල් 100ට බෙදලා දෙන්න කියලා වෙලා කීයක්ද? හාල් කිලෝ 200ක්. 200ක් කියන්නේ මේ මෙතන මේ තියෙන මේකට විතරයි මම කියන්නේ. හාල් කිලෝ කීයක්ද? 200ක් කියලා අපි හිතමු. හරි. දැන් මේ හාල් කිලෝ 200ක් දෙන්න කියලා කියන්නේ එක පවුලකට දෙක ගානේ බෙදලා දෙන්න. කීයද? එක පවුලකට කීයද? දෙකයි. මම කියනවා පවුලකට කියලා මම දානවා මේ හැටි මේ සමීකරණය මම මේ හැටි ලියලා තමයි වැඩේ පටන් ගන්න. පවුලකට කීයද? දෙකයි. කිලෝග්‍රෑම් දෙකයි. හරි. එතකොට දැන් මෙතන එක පවුලක් කියලා කියන්නේ මෙතන පවුල් කීයක් ඉන්නවද? 100යි. එක පවුලකට හාල් කීයක් දෙන්න කියලා තියෙන්නේ? 2යි. එහෙනම් හාල් කිලෝ වල ප්‍රමාණය දැනගන්න ඕන නම් මේක වැඩි කරන්න ඕන මේගොල්ලන්ට හිමි වෙන්න ඕන ප්‍රමාණය. එතකොට එක පවුලකට දෙකයි නම් පවුල් 100ක් ඉන්නවා නම් 100 වරක් දෙක කීයද? 200. දැන් රජෙන් හාල් කීයක් දුන්නේ? 200. දැන් මුළු ගමටම හාල් දීලා තියෙන එක පවුලකට දෙක ගානේ ගානටද වැඩියෙන්ද අඩුවෙන්ද? ගානටමයි දීලා තියෙන්නේ. හරි. දැන් මොතන ඔය සහල් බෙදන්න එන කෙනා කවුද? තමා උපමා කරගන්න. අත්තාන උපමා කත්වා කියලා කියනවනේ කියන්නේ බුදුහාඳුරේ පංචස්කන්ධය තුලම තමයි බුදුහාඳුරේ ධර්ම දේශනාව සිදු වෙලා තියෙන්නේ. එතකොට මේ හාල් බෙදන්නේ කවුද? රාජ්‍ය පරිපාලකයෙක් කියනවානේ. මේ රාජ්‍ය පාලනයේ අවබෝධතාවය ගැන කියලා කියන්නේ රටේ හොරා කන හැටි. එහෙම කිව්වොත් ඒක අපි බුදුදහමානුකූලව කියලා කියන්නේ මොකක්ද ධනවත් මිනිස්සු සැප විඳිනකොට නැත්තම් මේ දුප්පත් මිනිස්සු මොකද වෙන්නේ? දුක් විඳිනවා. හරි. අන්න ඒකට නියම උත්තරයක්. දැන් සාමාන්‍යයෙන් ලංකාව තුල තියෙන සමාජවාදී දේවල් තියෙනවානේ. ඒක එකක් තමයි තියෙනවා මොකක්ද මාක්ස්වාදය කියලා. එතකොට මේ මාක්ස්වාදී නැත්නම් කරපින්නාගත්ත භෞතිකවාදීන් කියනවා බුදුදහම කියන්නේ තනිකර විඥානවාදයක් පමණයි. ඒක අපාය පෙන්නනවා, දිව්‍ය ලෝක පෙන්නනවා, මේකෙදි හරයක් නැහැ කියලා. අන්නේ දේ පෙන්නන තමයි සුමංගල විලාසිනිය තුල කවුද? බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු මෙන්න මේ කතාව. එතකොට මේ චන්දා දෝසා භයාමෝහා කියන මේ කාරණා හතර විස්තර කරනකොට කවුද මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියනවා කෙනෙකුට දෙයක් බෙදනකොට මෙන්න මේ විදිහට බෙදනවා නම් මෙන්න මේකෙන් කරන වැරදි ටිකක් කියලා. තාම කිව්වේ නැහැ. දැන් කවුද එහෙනම් හාල් බෙදන්නේ? රජය. රජයෙන් තමයි දෙන්නේ. අන්න එතන හාල් බෙදෙන තැන ඉන්නේ මම. මම කියන්නේ කවුද? නෑ. තම තමා උපමා කරගන්න. කවුද ඉන්නේ? මම කියන්නේ කවුද? තම තමාම ගන්න. එක එක්කෙනාටකින් ගන්න. කවුද හාල් බෙදන්නේ? රාජ්‍ය පරිපාලකයා. රාජ්‍ය මම එහෙම ලියනවා. රාජ්‍ය පරිපාලකයා. එහෙම කියලා ලියුවම හරියනේ. පරිපාලකයා. කවුද මම කියන්නේ? තමා. තමා කියලා දැම්මාට පස්සේ මම මෙහෙම ලියනවා මම. මොකද හේතුව කියන්නේ බුදුදහම දකින්න ඕන තමා තුලින්. අත්තානං උපමං කත්වා. හරි. දැන් ඔන්න මෙන්න මේ පවුල් 100න් රජේ නැත්තම් මෙන්න මේ රාජ්‍ය පරිපාලකයා නැත්තම් මම කියන එකනා කියනවා පවුල් 100න් එක්කෙනා බැගින් 100 දෙනෙක් එන්න කියලා වෙලා මෙන්න මේ හාල් කිලෝ 200 ගන්න දෙක ගානේ. එක්කෙනෙකුට දෙක ගානේ ගන්න එන්න කියලා වෙලා කියනවා. දැන් මම ඉස්සර සූත්‍ර පාඨයක් කිව්වා මතකද? ඡන්දේ රටාව දැන් මේකනේ කියන්නේ. තත්තයෝයම් මේ මිත්තෝ. මේ තැනත්තා මාගේ මිත්‍රයා කියාහෝ ඊළඟට ඥාතකෝවා ඥාතියා කියාහෝ ලංචා ඊළඟ තිනවා තව කියන ලංචං වා මේ දේති අල්ලස් දෙන්නා කියාහෝ සම්විට්ඨියෝවා දුටුපමණින් මිතුරා කියාහෝ කියලා මෙන්න මේ විදිහට දැන් මට පුංචි දෙයක් කියන්නකෝ තමන්ගේ අම්මා දිහා බලන්නේ ඔයගොල්ලෝ ද්වේෂයෙන්ද බයෙන්ද මෝහෙන්ද කැමැත්තෙන්ද ඊට අමතරව තමන්ගේ පුතා දිහා බලන්නේ යාළුවා දිහා කවුරු හරි කෙනෙක් සල්ලි දීලා ඉවරලා මෙන්න මෙහෙමයි කියලා ඉවරලා දුන්නොත් රුපියල් 10000ක් විතර ඒක දකින්නේ දේශයෙන්ද කැමැත්තෙන්ද? කැමැත්තෙන්. එහෙනම් කැමැත්ත කියන්නේ ඒක පහළ වෙන්නේ කාටද? තමාටමයි. එතකොට මේ කැමැත්ත පහළ වෙන්නේ මොනවා හින්දාද? ආසාව. කැමැත්ත කියන එක ආසාවට වඩා මේ කැමැත්ත පහළ වෙන ක්‍රමයක් දකින්න යුතුයි. ඇයි? එකක් තමයි මොනවද? ඇහැ, චක්කු, සෝත, ගාන, ජීවා, කාය, ඊළඟ මන. මන කියන එක මේ පංචස්කන්ධය බුදුහාඳුරෝ නියෝජනය කරලා දේශනා කරලා තියෙන්නේ. ඒක තමයි මනෝති චිත්තම් මනෝ මානසං හදයන් පණ්ඩරම් මනායතන තජ්ජං විඥානං විඥාන ධාතු කියලා වචන 12ක් තියෙනවා. ඔය වචන 12 දැනගන්න නැතුව බුදුදහමේ මනස ගැන කතා කරන්නත් බෑ. ඊළඟ මෙන්න මෙහෙමයි. පළවෙනි කාරණාව.
පළවෙනි කාරණාව හැටියට ගන්න දැන් හාල් බෙදන්නේ කවුද? මම. ඔන්න තත්ත්වයෝ යම් මේ මිත්තෝ. දැන් උපාසක අම්මගාවට පළවෙනියට එනවා දැන් ඔය හාල් පොලිමේ කවුද? මිත්තෝ. මිතුරේ කවුද? උපාසක අම්මගේ යාළුවෙක් එනවා. කවුද? මිතුරෙක් එනවා. ඇවිල්ලා වෙලා කියනවා මට හාල් කිලෝ 3ක් විතර දාලා දෙන්න කියලා. දෙන්නේ නැද්ද? යාළුවෙක් ඇවිල්ලා වෙලා කියනවා අනේ මටත් හාල් කිලෝ 3ක් විතර දාලා දෙන්න කියලා. දෙන්නේ නැද්ද? දෙනවා. ඔයගොල්ලෝ කියන්නේ දැන් අපි හදාගමු ওই විදිහට කොහොමද වෙන්නේ කියලා. තමන්ගේ කැමැත්තට අනුව කොහොමද මේ වෙන වැඩේ කියලා. කීයද? කිලෝග්‍රෑම් 3යි. ඊළඟ දෙවෙනියා තමයි කවුද? සම්බත්තෝවා. හොඳම යාළුවෙක් එනවා. හොඳම යාළුවෙක් කියන්නේ පුංචි කාලේ ඉඳන් ඔයගොල්ලෝ මොකද්ද කියන්නේ? හොඳටම පුංචි කාලේ ඉඳන් එකට හැදිලා වැඩුණු නැත්නම් ගඩ මිතුරෝ කියලා කියන්නේ. ඔය වගේ යාළුවෙක් ඇවිල්ලා වෙලා කියනවා හොඳම යාළුවෙක් ඇවිල්ලා කියනවා එයාත් මට හාල් කිලෝ 3ක් දාලා දෙන්න කියලා. දෙන්නේ නැද්ද? දෙනවා. දැන් ඔයගොල්ලෝ තමයි ඔය කියන්නේ. මේ රටේ ඉන්න මහරජාත් උන් තමයි හොරකම් කරන්නේ. ඊට පස්සේ කවුද එන්නේ? ඊළඟට හොඳම යාළුවා. කවුද? හොඳම යාළුවෙක් එනවා. හරි. හොඳම යාළුවාට කීයක් දැන් දෙනවද එතකොට? හාල් කිලෝ කීයක් ඉල්ලුවද? හාල් කිලෝ 3ක් ඉල්ලුවා. හරි. එන්නේ යාට අපි දෙනවා මෙන්න මේ විදිහට හාල් කිලෝ කීයද? 3ක්. මේ විදිහට අවසානට එකතු කරගන්න බලාගෙන තියාගන්න. හරි. හාල් කිලෝ කීයද? 3යි. ඊළඟට එනවා මෙන්න මේ විදිහට. තත්ත්වයෝ යම් මේ මිත්තෝ මා සම්බත්තෝ සම්දිට්ඨියෝ. දැන් උපාසක අම්මලා හිතන්න ඕනේ උපාසක තරක් මේ හැරි ඉන්න පුළුවන්. දැන් ඔන්න හාල් බෙදා ඉන්න තැනදී තමන් හිතන්නේ තරුණ කාලේ හිටියා කියලා. තරුණ කාලේ ඉන්නකොට පිරිමි පුද්ගලයෙක් නම් මෙන්න මේවා අපි කියමු. සාමාන්‍යයෙන් අපි දකින්නවනේ සමහරක් ඔයගොල්ලෝ දැකලා ඇති බස් වල යන ගමන් සමහර ගෑනු ළමයින්ගෙන් කොන්දොස්තරවරයා සල්ලි ගන්නෙ නැහැ. සල්ලි ගන්න නැතුව ටික දුරක් ගියාට පස්සේ මොකද බස් එකට කවුද නගින්නේ? ඔඩික්කු නගිනවා. නැංගගම මොකද වෙන්නේ? ඔඩ දඩ ගහන්නේ කාටද? අර ඉන්න කෙනාට නැත්නම් මෙයාටද? ඇයි අර කෙල්ල කියනවානේ මෙන්න මේ විදියට මෙයා ගත්තේ නැහැ සල්ලි කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ උපාසක අම්මලාගේ තරුණ කාලෙදි හිටන්නකො. ඔතන කොල්ලෙක් හරි නැත්නම් උපාසක තාත්තා කෙනෙක් ඉන්න කෙනෙක් කවුරු හරි ඔතන ඉන්න ස්ත්‍රියක් හරි ඉන්නවා. දැන් Taman දිහා බලනවා, ඉඟි බිඟි පානවා, නොයෙකුත් දේවල් කරනවා. ඇවිල්ලා කියනවා අයියේ නැත්නම් අක්කේ මටත් හාල් කිලෝ 4ක් දාලා දෙන්න කියලා කියනවා. දෙන්නේ නැද්ද? කවුද ඒ? දුටුපමණින් යාළුවා. කවුද? දුටුපමණින් යාළුවා. දුටුපමණින් කියලා මම කියනවා ඈ. කී දෙයක් කියක් දුන්නාද? 4. එයාට 4ක් දුන්නා. 3ක් නෙමෙයි කීයද? 4ක්. හරි. ඊළඟට එනවා උපාසක අම්මගේ ඥාතකෝවා. කවුද? ඥාතියෙක් එනවා. දැන් හිතන්නකෝ ඔය පින්වතුන්ගේ කවුරු හරි ඥාතිය කියලා කියන්නේ අම්මා හෝ බෑනා හෝ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා වෙලා කියනවා පුතේ මටත් හාල් කිලෝ 4ක් දාලා දෙන්න කියලා වෙලා කියනවා. දෙන්නේ නැද්ද තමන්ගේ පුතා විලා කිව්වා. දැන් හාල් බෙදන්නේ කවුද? රාජසේවකයා තමයි. මහරජාත් ඔහොම තමයි කරන්නේ. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දුටුපමණින් නැත්තම් ඥාතකෝ ඊළඟට දුටුපමණින් මිතුරාගෙන් පස්සේ කවුද එන්නේ? ඥාතියා. එයාට කීයක් දෙනවද? එයාට හාල් කිලෝ නැත්තම් තමන්ගේ පුතානේ. ඇවිල්ලා වෙලා කියනවා මටත් හාල් කිලෝ කීයක් දෙන්න කියලාද? 4ක් දාලා දෙන්න කියලා වෙලා කියනවා. දෙන්න නැද්ද ඒ පිටුතුන්? දෙනවා. හරි. ඊළඟට එනවා තව කවුද ඉන්නේ මේ හරියට ලංචන් වා මේ දේතිති. දැන් ඔය පොලිමේ ඉන්නව බණ්ඩා කියලා මිනිස්සෙක්. මෙතන බණ්ඩා කියලා කවුරුත් නැහැ නේ. බණ්ඩා කියලා මිනිස්සෙක් ඉන්නවා. ඒ බණ්ඩා කියලා මිනිස්සයා ඇවිල්ලා වෙලා කියනවා බණ්ඩා ළඟට ඇවිල්ලා වෙලා ලංචන් වා මේ දේතිති. මේ කියන්නේ මට ලංචන් අල්ලසක් දෙනවා රුපියල් 1000ක්. කීයද? දැන් උපාසකම්ම තමයි හාල් බෙදන්නේ. මේ හාල් බෙදෙන උපාසකම්මට දෙනවා රුපියල් කීයක්ද? 1000ක් දීලා වෙලා කියනවා මටත් හාල් කිලෝ 6ක් දාලා දෙන්න කියලා වෙලා කියනවා. දෙන්නේ නැද්ද? රුපියල් 1000ක් දුන්නා නම් දෙන්නේ නැද්ද? දෙනවා. දැන් තමන්ගේ හිතේ තියෙන මේ සිතුවිලිවල ස්වභාවය සහ ක්‍රියාකාරී ස්වභාවය අපි වචන සහ නැත්නම් අපේ කය වචන සිත හසුරුවන හැටි තමයි මේ කියලා දෙන්නේ. මේ අසාධාරණයක් කියා දෙන්න යන්නේ. එතකොට කීයද යාට? අල්ලස් දෙන්න. ලංචන් වා මේ දීති කියලා කියන්නේ අල්ලස් දෙන තැනක් තමයි. මේ කියන්නේ මට අල්ලස් දෙන්න. දැන් එයාට කීයක් දුන්නාද? 10ක්. එයාට මම කිව්වා කීයද? 6ක් කිල්ලුවා කියලා. කීයද? 6ක් කිල්ලුවා. කිලෝග්‍රෑම් කීයද? 6යි. කිලෝග්‍රෑම් 6යි. දැන් මට කියන්න මෙන්න මේ හරි ඔන්න ඔච්චරයි. ඕක තමයි කියන්නේ තත්ත්ව කියන්නේ එහි. එහි කියන්නේ මොකද්ද? මේ හාල් පොලිමේ යෝ කියන්නේ යම්
යමෙක් මේ කියන්නේ මාගේ දැන් උපාසකම්ම කියන්නේ මහාල් බෙදෙන කෙනානේ තමයි මේ කියන්නේ මගේ කවුද මිත්තෝවා මිතු කියාහෝ ඥාතිලන් කියනවා සම්බන්තෝවා ඊළඟට හොඳම යාළුවෙක් කියාහෝ ඊළඟට සම්දිට්ඨියෝවා දුටුපමණින් ඥාතියෙක් කිය නැත්නම් යාළුවෙක් කියාහෝ ඊළඟට ඥාතකෝවා ඥාතියෙක් කියාහෝ ඊළඟ ලංචංවා මේ දේතිති අල්ලස් දෙන තනත්තා කියාහෝ අන්න මේ විදිහට කියනවා ලංචංවා මේ දේති ඡන්ද වශයෙන් මෙන්න මේ කැමැත්තෙන් අස්සාමිකං සාමිකං කරෝති අහිමියන් යමකට හිමියන් කරයිද අයං ඡන්දාග තිංගච්ඡන්තෝ පාපකං කම්මං කරෝති නම් මේ ඡන්දයෙන් අගතියට ගොස් පව්කම් කිරීම නම් මේ කියලා වෙලා කියනවා දැන් මේකේ අපි සමීකරණය විසඳුවේ නෑනේ නේ හරි මේ තමයි විභජ්‍යවාදී ක්‍රමයේ බුදුහාම විසඳන හැටි මේක දන්නේ නැත්නම් අපේ කිසි දෙයක් විසඳන්න බෑ එතකොට මේ මම සමීකරණය හදාගත්තේ මම හැබැයි මෙන්න මේ කාරණාවට අදාළව කවුද බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඒක විස්තර කළ තියෙන සුමංගල විලාසිනියේ යමෙකුට දෙයක් දෙනකොට මෙන්න මේ විදිහට දෙනවා නම් සමීකරණය මගේ හැබැයි අටුවාවේ කියනවා මෙන්න මේ විදිහට කරනවා නම් මෙන්න මේ විදිහට පාපී ක්‍රියාවන් සිද්ධ වෙනවා කියන කාරණාව පැහැදිලි කරලා ඉවරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට පළවෙනියට දැන් හාල් බෙදන්න කියපු තැන දැන් උපාසකම්මලාට එක්කෙනෙකුට හාල් කීයක් දෙන්න කිව්වේ? හාල් කිලෝ කීයද? හාල් කිලෝ 2යි දෙන්න කිව්වේ. එතකොට දැන් මෙතන ඔක්කොම කට්ටියට වැඩියෙන් දීලා තියෙන අඩුවෙන්ද? මේ වැඩියෙන් දුන්නේ තරහෙන්ද, වෛරයෙන්ද, ක්‍රෝධයෙන්ද, බයෙන්ද මොකෙන්ද? කැමැත්තෙන් දුන්නේ. හරි. එතකොට අපි මේක හදලා බලමුකෝ. කීයද? මිතුරාට කීයක් දුන්නද? 3යි. හොඳම යාළුවාට කීයද? 3යි. එතකොට කීයද? 6යි. ඊළඟට දුරුපමණින් කීයද? 4යි. එතකොට කීයද? 10යි. ඊළඟට ඥාතියාට කීයක් දුන්නද? 4යි. එතකොට කීයද? 14යි. ඊළඟට අල්ලස් දෙන්නාට කීයක් දුන්නද? 6යි. එතකොට ඔක්කොම කීයද? 20යි. දැන් මේ සියලු දෙනා අතරම බෙදලා තියෙනවා කීයක්ද? කීයක් බෙදලා තියෙනවද? 20ක්. කිලෝ 20ක් බෙදලා තියෙනවා ඔක්කොටම. එතකොට දැන් අපිට රජයෙන් කිව්වේ කීයද බෙදන්න කිව්වේ? 2යි. දැන් සමානාත්මතාවය කියන්නේ ඕක නෙවෙයි සමාන නැත්නම් සාධාරණය කියන්නේ ඕක නෙවෙයි. ඇයි සමානාත්මතාවය නම් දැන් උපාසකම්මයි කැමැත්තෙන් දුන්නත් නැතත් අපි මුන්ට කීයක් දෙන්න ඕන? 2යි දෙන්න කිව්වේනේ. එහෙම දෙක ගානේ දුන්නා නම් හරියට දුන්නා නම් කීයක් දෙයිද? 2යි 4යි 6යි 8යි 10යි. ගාන දුන්නා නම් කීයද? 10යි. දැන් බලන්න උපාසකම්මලා දැන් කවුද මේ හාල් දුන්නේ? දැන් ඔයගොල්ලෝ තමයි අපි දෙනවා කියලා මේ විදිහට මෙන්න තමයි විභජ්‍යවාදී ධර්ම සම්ප්‍රේෂණය අපි කළ යුත්තේ. එතකොට මෙන්න මෙතනින් අපි හාල් කිලෝ කීයක් වැඩියෙන් දීලා තියෙනවද? 10යි. කීයක් දීලා තියෙනවද? 10යි. වැඩියෙන් දීලා තියෙනවා 10යි. හරි. දැන් මට කියන්න මෙන්න මේ විදිහට මේ ගට්ටියට ගානටම දුන්නා නම් කීයක් දෙන්න ඕන අපි? 10යි දෙන්න ඕන. එතකොට අපි ඔක්කොම හාල් කීයක් දීලා තියෙනවද? 20ක්. එතකොට වැඩියෙන් කීයක් දීලා තියෙනවද? 10යි. හිමිවිය යුතු 10 ගණන් කරලා ඉවරලා වැඩි ගාන අපි හිතුවට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් අඩු කරාට පස්සේ කීයක් කියලා ඉඳලා තියෙනවද? 10ක් දීලා තියෙනවා. දැන් රජෙන් කීයක් කාලා දෙන්න කිව්වද? කිලෝ 2යි දෙන්න කිව්වේ. එක්කෙනෙකුට දෙක ගානේ පවුල් 100 දෙන්න කිව්වේ හාල් කිලෝ කීයක්ද? 200යි. එතකොට දෙක ගානේ පවුල් 100 වැඩි කරාට පස්සේ හාල් පොලිමේ කීයක් ඉන්නවද? 100ක් ඉන්නවා. දැන් හාල් පොලිමේද පුඤ්ඤාතියා ඊළඟට අල්ලස් අරගෙන හොඳම යාළුවා කොහොම කැමැත්තෙන් දුන්නානේ. ඔය පොලිමේ ඉදපු කට්ටිය. එතකොට උපාසකම් මේ දෙවරක් 100 කීයද? 200යි. හාල් වැඩිද තියෙන්නේ අඩුවෙන්ද? බලා ගන්න. අතන තියෙන්නේ අඩුවෙන්. හරි මම අහන්නේ මෙතන ගානටම දෙන්න කිව්වොත් එක්කෙනෙකුට කීයද දෙන්න කිව්වේ? 2යි. පවුල් 100ක දෙක ගාන දෙන්න කිව්ව එක පවුලකට දෙක ගාන. එතකොට 100 වරක් දෙක කීයද? 200යි. දැන් රජයෙන් දුන්න හාල් කීයද? 200යි. ගාන තමයි දීලා තියෙන්නේ. හරි බලන්නකො දැන් ඔය හාල් පොලිමේ පිටිපස්සේ ඉන්න සමහර මිනිස්සු මේ කරපු වැඩේ හින්දා බඩගිනින් ඉන්නවා. දැන් බලා ගන්න මේගොල්ලොන්ට හිමි වුණ ප්‍රමාණය නැත්නම් දෙන්න ඕන ප්‍රමාණය කීය 10යි වැඩියෙන් දීලා තියෙනවා 20ක්. එතකොට ඒ 20 නැත්නම් ඔක්කොම දීලා තියෙනවා 20ක්. මේ 10 නැත්නම් අඩු කරාට පස්සේ වැඩියෙන් කීයක් දීලා තියෙනවද? 10ක්. දැන් කීයක් බඩගිනින් ඉන්නවද? කී දෙනෙකුට හාල් අහිමිද? 10 දෙනෙකුටද? 5 දෙනෙකුට. අයි 5 දෙනෙකුට වෙන්නේ කොහොමද? දෙක ගානේ වෙන හින්දා මොකද හේතුව කියන්නේ මේ හාල් 10ක් මේ හරිය තියෙන්නේ. එතකොට බලා ගන්න හාල් පොලිමේ කී දෙනෙක් බඩගින්නේද? 5 දෙනෙක් බඩගින්න. එහෙනම් මට කියන්න ඔතන රජයෙන් අපිට දුන්නේ කීය ගාන දෙන්නද? 2 ගාන දෙන්න. දැන් කවුද වැඩියෙන් දුන්නේ? තමා. මමමයි දුන්නේ. මගේ හිතේ ඇතිවුණු සිතුවිල්ල
කින්ද ඇහෙන් දැකලා නැත්තම් මාකරේ නැත්තම් චක්කුං චාවසෝපටි රූපේ උප්පජ්ජති කියන ක්‍රමයට සෝතං චාවසෝපටි සද්දේ උප්පජ්ජති කියන විදිහට හඬහලා හෝ නැත්තම් තමන්ගේ මනස අනුව හෝ මොනවද අතීත අනාගත පච්චුප්පන්නේසු අතීතය සහ අනාගතය වර්තමානයේ කියන අතරතුර දෝලණයේ විවි තමන් ගොඩනගා ගත්තා වූ සිතුවිලි ටිකක් ඉඳන් මේ විදිහට පස් දෙනෙකුට අසාධාරණය සිදු කරා. එතකොට බලන්න ඔය හාල් පොලිමේ අර වැඩියෙන් අරන් ගියාට පස්සේ හැබැයි පිටිපස්සේ පස් දෙනෙක් ඉන්නවා නම් ඒකට මොකද වෙන්නේ? බඩගින්නේ ඉන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න ඔය හාල් පොලිමේ වුණත් පුළුවන් කාර්යය මුලින්ම ඇවිල්ලා හාල් ගන්නවානේ. තව මැද කට්ටියට ඔක අසාධාරණයක් වෙයිද? නැති වෙයි. බොහෝ දුරට නැති වෙයි. ඔගේ අසාධාරණ වෙන්නේ කාටද? මේ සමාජයේ තියෙනවා පන්ති ભેදයක් නේ. කවුද පළවෙනි පන්තියේ ධනවත්තු? මධ්‍යම පන්තිකයෝ ඉන්නවා. ඊළඟට තුන්වෙනි පන්තිය කියලා වෙලා අපි වගේ මිනිස්සු ඉන්නවා. ඊළඟට බලා ගන්න මෙන්න මේක තමයි මොකක්ද? ද්වේෂය. හරි. ද්වේෂයක් ගන්නම්කෝ. එතකොට මම කියන්නම් මෙන්න මේ විදිහට ඔය විදිහටම. දැන් ද්වේෂ කියලා කියන්නේ මොකද්ද? තරහව. තරහවෙන් කොහොමද ඇති වෙන්නේ කියන කාරණා මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. දැන් හාල් බෙදෙන රාජ්‍ය පරිපාලකයා කවුද? තමාම. නැත්තම් මම කියන එක. දැන් බලා ගන්න ඕක සූත්‍රයට අනුව ප්‍රායෝගික බුදුදහම හිතන්න ඕන. ඒක පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට සුමංගල විලාසිනී බුද්ධඝෝෂ හාමුදුරුවෝ අපි කෙනෙකුට දෙයක් පූජා කරනකොට මෙන්න නැත්තම් පූජා කරන්නේ දෙනකොට මෙන්න මේ බෙදනකොට මෙන්න මේ කාරණාව සිදු වෙනවා කියලා වෙනවා. යෝයම් මේ වේරේති පකති වේර වසේනවා තංකනුප්පන්න කෝදා වසේන සාමිකං අස්සාමිකං කරෝති අයං දෝසාගතින් ගච්ඡන්තෝ පාපකං කම්මං කරෝති නාම කියලා. ඒ කියන්නේ යෝයම් මේ වේරේති. දැන් ඔන්න යෝ කියන්නේ යමයි. දැන් හාල් පොලිමේ ඉන්නවා මේ කියන්නේ මගේ. යෝයම් මේ වේරේති. වේරේති කියන්නේ වෛරකාරයෙක් ඉන්නවා. කවුද? වෛරකාරයෙක් ඉන්නවා. වෛර කරුවා. ඊළඟට යෝයම් මේ වේරේති පකති වේර වසේනවා. ඊළඟට පකති වේර වසේනවා කියන්නේ ජම්ම වෛරකාරයෙක්. කවුද? ජම්ම වෛරක් කරු. ඔන්න යෝයම් මේ වේරේති පකති වේර වසේනවා තංකනුප්පන්න කෝදා වසේන. ඒ කියන්නේ එකෙනෙහිම උපන් ක්‍රෝධය කියාහෝ. අපි එහෙම ලියාගමු ඉස්සෙල්ලා. මොකද්ද? එකි මෙහි උපන් ක්‍රෝධය. දැන් බලා ගන්න මෙන්න මේමයි කාරණාව. දැන් ඔයගොල්ලෝ දකිනවා මෙන්න මේ විදිහට. දැන් හාල් පොලිමේ ඉන්නකොට මෙන්න මේ විදිහට. යෝයම් මේ වේරේති. ඔය හාල් පොලිමේ ඉන්නවා කවුරු හරි සොපි අම්මා කියලා වෙලා එක්කෙනෙක් ඉන්නවා. මෙයා මට කලින් දවසේ බනිනවා. දැන් ලෙවල්ලා හාල් ගන්න ඇවිල්ලා ඉන්නවා. දැන් උපාසක අම්මලාට හාල් කිලෝ කීයක් දෙන්න කියලා දිනවද? කීයක් දෙනවද? දෙකම දෙනවද? නෑ. එහෙනම් කීයක් දෙන්නේ? කීයක් දෙන්නේ? එකයි. හරි. බලාගමුකෝ දැන් ඔයගොල්ලෝ කියන කතාව. හරි. ඊළඟට ධම්ම වෛරක් කරුවෙකු. එලා කියන්නේ උපතේ නැත්තම් තමන් උපන්දා ඉඳන් දැක්කට පස්සේ තමන්ගේ ඇඟේ නැත්තම් මාළු නට තරමේ ඉන්න හොඳම තරහකාරයෙක් ඉන්නවා. ධම්ම වෛරක්කාරයෙක්. තංකමයි පැහැදිලි කරන්නේනේ. යෝයම් මේ වේරේති පකති වේර වශයෙන් ප්‍රකෘති වශයෙන් පවතින වෛරය කියාහෝ. දැන් මේ මිනිහා ඇවිල්ලා වෙලා උපාසකම්ම ගාවට ඇවිල්ලා වෙලා හාල් කිලෝ දෙක ගන්න වෙනවා. කීයක් දෙනවද? ඈ? කීයක් දෙනවද? කමන්නේ. සමහර කට්ටිය එනවා භාගයක් දෙනවලු, සමහර කට්ටිය කියන එකක් දෙනවලු. හරි අපි එකක් කියලා දාමුකෝ. ඊළඟට කියනවා තංකනුප්පන්න කෝදා වශයෙන්. දැන් අපි කලින් ආපු කට්ටිය කීයකින් දෙන වැඩි දුන්නේ අඩු වෙනවා. වැඩි. ඒ අපේ කැමැත්තේ ඉඳලා. දැන් තරහින් මොකද කරන්නේ? අඩු වෙන්න දෙනවා. දැන් ඔතනට ඇවිල්ලා වෙලා එක්කෙනෙක් කියනවා මෙන්න මේ විදිහට. මොකද්ද කියන්නේ? කලින් කට්ටියට වැඩියෙන් දුන්නා ඊළඟට අපිට අඩුවෙන් දෙනවා නේද කියලා ඔතන ඉන්න කෙනෙක් කියන්න පුළුවන්. එහෙම අපිට කෑ ගහගෙන ආවොත් අපි මොකද කරන්නේ? ඈ? ඒ මිනිස්සුන්ට මොකද කරන්නේ? දෙන්නේ නැතුව ඉන්න. කොහොමද ඔය පාලකම්මේ මම ඔය හාල් පුමාවක් ගැන කියන්නේ මේ රටේ ඉන්න රාජ්‍ය පරිපාලකයෝ කවුද මහරජාගේ ඉඳන් මේ රාජ්‍ය පාලනය අවභාවිතා කරන්න ওই ක්‍රමයට තමන්ගේ ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට වැඩියෙන් දෙනවා. දීලා වෙලා මොකද කරන්නේ? මේ සමාජයේ ඉන්න පුංචිම පන්තියේ මිනිස්සු තල්ලා පෙල්ල පොඩි කරලා දානවා. මේ බුදුදහමේ තියෙන දෙයක්. ඔව්. ඊට අමතරව ඒගොල්ලෝගේ තරහකාරයෝ මොකද කරන්නේ? ඒගොල්ලොන්ට අඩුවෙන් දෙනවා. ඉතින් මම මේ කාරණාව තමයි පැහැදිලි කරන්නේ. මේකේ පුංචි දෙයක් කියන්න බැරි වුණා. මොකක්ද තත්ත්වයෝ යම් මේ මිද්දෝ මා සම්බත්තෝ සම්දිත්තියෝ ඥාතකෝ ලංචංවා මේ දෙතිති. ඡන්ද වශයෙන් මේ කැමැත්තෙන් අපි ගිහලා මොකද කරේ? වැඩියෙන් දුන්නා. ඡන්ද වශයෙන් අස්සාමිකං සාමිකං කරෝති. ඒ කියන්නේ අහිමියන් යමකට හිමියන් කරයි. මේගොල්ලොන්ට හිමි වෙන්න ඕන කීයද?
දෙකයි. අහිමි පුද්ගලයෝ අපි වැඩි සංඛ්‍යාවක් දීලා මොකද කරලා තියෙන්නේ? හිමි කරලා තියෙනවා වැඩි ගාණක් දීලා. මේක පැහැදිලි කරනවා අයං චන්දාගතින් ගච්ඡන්තෝ මේ තන්දෙන් ගොස් පාපකම් කම්මං කරෝති නාම පව්කම් කිරීම නම් මේ කියනවා. එතකොට මෙන්න මේකත් කල්පනා කරලා බලන්න. දැන් ඔයගොල්ලෝ මේ කරපු වැඩ. ඒක පැහැදිලි කරන්නේ මෙන්න මේකයි. මොකක්ද? යෝ අයම් මේ වේරේති. බබා. යෝ අයම් මේ වේරේති කියන්නේ යෝ කියන්නේ යමෙක් මේ කියන්නේ මාගේ මොකක්ද? වේරේති. වෛරකාරයෙන් ඊළඟට පකදී වේර වශයෙන් මේවා කියන්නේ ප්‍රකෘති වශයෙන් පවතින වෛරය නැත්නම් ජම්ම වෛරකාරයෙන් ඊළඟට කංකනුප්පන්න කෝදා වශයෙන්. ඒ කියන්නේ එකිනෙහි උපන් ක්‍රෝධය නිසා තමන්ගේ හිතේ තරහව නිසා මොකද කරේ? අඩු කරා. හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ මොකක්ද පැහැදිලි කරන්නේ? අයං දෝසාගතින් ගච්ඡන්තෝ පාපකම් කම්මං කරෝති නාම. මේ අඩු කරනවා කියන්නේ මේ දේශයෙන් අත තියෙන ගොස් පව්කම් කිරීමක් නම්. ඒක පැහැදිලි කරන්නේ සාමිකං වස්ත්‍රාමිකං කරෝති. ඒ කියන්නේ හිමියන් යමකට අහිමියන් කරයි. ඒ කියන්නේ මේගොල්ලන්ට හිමි වෙන්න ඕන කීයද? දෙකයි. දැන් මේගොල්ලන්ට කීයක් අහිමි කරලා තියනවද? එකක් අහිමි කරලා තියෙනවා. ඒ කියන්නේ හිමි වෙන්න ඕන පුද්ගලයෙකුට මොකද කරලා තියෙන්නේ? අහිමි කරලා තියෙනවා. ඊළඟ කාරණාවට ඒකට යන්න කලින් මෙන්න මේක පොඩ්ඩක් මකා ගන්න වෙයි. මොකද ඊට නැති හින්දා බලමු ඊළඟ කාරණාව දැන් අපි දෙකක් ඉවරයි. එකක් එන මරද තියාගන්න. මොකක්ද? ද්වේෂය. ඊළඟ කාරණාව තමයි බිය. බිය කියලා කියන්නේ දැන් බලන්න මේ හාල් බෙදනකොට ඔයගොල්ලෝ බය වීමට සාධකයක් තියෙනවා. මේ සිතුවිලි හින්දා වෙන දෙයක්. ඕනම පුංචි දෙයක් කියන්න මෙන්න මේක පැහැදිලි කරනවා මේ සුමංගල විලාසිනේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ හරි ලස්සනට මොකක්ද පැහැදිලි කරන්නේ? ඒක පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට යෝපන අයං රාජවල්ලභෝවා විසම නිස්සිතෝවා අනත්තම්පි මේ කරෙය්‍යාති බීතෝ සාමිකං අස්සාමිකං කරෝති අයං බයාගතින් ගච්ඡන්තෝ පාපකං කම්මං කරෝති නාම කියලා. ඔම කිව්වට තේරෙනවද? නෑ. ඔක සිංහල තේරුම කිව්වත් ඔක තේරෙන්නේ නෑ. ඔක සාමාන්‍ය බුද්ධහම වටහා ගන්න අපිට ප්‍රඥා ගෝචරත්වය සහ අපිට මොකක්ද? දර්ශනීය නියමාකාරයෙන් අපි දකින්නට ඕන. මෙන්න මෙහෙමයි බය. ඔන්න පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. යෝපන අයං රාජවල්ලභෝවා. ඔන්න ඔය පාල් පොලිමේ ඉන්නේ කී දෙනාද? දැන් මේ එක්කෙනා කීයක් ඉන්නවද? 100ක් ඉන්නවා. දැන් මුළු පවුල් වල ඔක්කොම එන්නේ නැහැ. දරු කටව ඔක්කොම එන්නේ නැහනේ. එක්කෙනා බගින් විතර ඇවිල්ලා ඉන්නේ. හාල් බෙදන්නේ කවුද? මහා ඒජන්ත වගේ කවුද? හාල් බෙදන එක්කෙනා තමයි මම මේ කටකොට ගොඩක් කොහොම ඇදලා කියනවා. ඒක ගන්න වගේ ඉන්නේ. හරිද? එතකොට මෙන්න මේක හාල් බෙදන්නේ හාල් නැත්තම් බෙදා දෙන්නේ මේ මල්ලේ තුලින් Taman තමයි දෙන්නේ. ඔන්න බලන්න මේ හරිය දැන් කොහොම එනකොට රාජවල්ලභෝවා රජයට සම්බන්ධ වල්ලභයෙක් කියලා කියන පුරුෂයෙක් කවුරු හරි ඉන්නවා. කවුද මම කියන්නේ? මම කියන්නේ മന്ത്രി කෙනෙක් කියලා. කවුද? කවුද යා? മന്ത്രി කෙනෙක් ඉන්නවා. හරි. රාජවල්ලභෝවා. ඊළඟට ඉන්නවා විසම නිස්සිතෝවා. නපුරු පැවතුම් ඇත්තේ. ඔය හාල් පොලිමේ ගමේ ඉන්නේ නපුරු පැවතුම් තියෙන එක. මොකාටද කියන්න පුළුවන් හොඳම සාධකය? නපුරු පැවතුම් තියෙන කාටද? කාටද තියෙන්නේ? අපි කියමු මැරෙක් කියලා. කවුද? මැරෙක් ඉන්නවා. මේ විදිහට මෙන්න විදිහට මැරෙකුත් ඉන්නවා ඔය හාල් පොලිමේ. දැන් ඇවිල්ලා මෙන්න මේක කියනවා. ඒක පැහැදිලි කරන්නේ මොකක්ද? යෝපන අයං රාජවල්ලභෝවා. යෝපන යමෙක් වන අයං කියන්නේ මේ රාජවල්ලභෝවා. රජයට සම්බන්ධ පුද්ගලයෙක් කියා හෝ විසම නිස්සිතෝවා නපුරු පැවතුම් ඇත්තෙක් කියා හෝ අනත්තම්පි මේ කියන්නේ මට අනත්තම්පි කරෙය්‍යාති. අනර්ථයක් කරයි කියා හෝ මොකක්ද? අස්සාමිකං සාමිකං කරෝති අයං බයාගතින් ගච්ඡන්තෝ පාපකං කම්මං කරෝති නාම. අහිමියන් යමකට හිමියන් කරයිද මේ බියෙන් අගතියට ගොස් පාපකං කම්මං කරෝති නාම පව්කම් කිරීම නම් නේ. කොහොම කිව්වට තේරෙන්නේ නැහනේ. දැන් බලා ගන්න යෝපනායම් රාජවල්ලභෝවා. මේ රජයට සම්බන්ධ മന്ത്രി ඇවිල්ලා කියනවා Tamanට කීයද? හාල් කිලෝ 10ක් දාලා දෙන්න කියලා කියනවා. කීයක් කියන්නේ? හාල් කිලෝ 10ක් දාලා දෙන්න කියලා අපිට කියනවා ඇවිල්ලා. දැන් මොකද එකපාරට වෙන්නේ අපි? අපි ගැස්සිලා හිටිනවා. ඊළඟට විසම නිස්සිතෝවා. නපුරු පැවතුම් ඇත්තෙක් ඉන්න මේ මැරේ ඇවිල්ලත් කියනවා කීයද? හාල් කිලෝ 10ක් විතර දෙන්න කියනවා. දැන් උපාසකම් එකපාරට බය වෙන්නේ නැද්ද එහෙම කියපුවම? ලු ගානක් දෙන්නේ නැහැ. මොකද 40ක් දෙන්න වෙනවන්නේ. 20ක් දෙන්න වෙනවා. එතකොට එහෙම වුණාට පස්සේ උපාසකම් කියනවා නැත්තම් උතන පින්වත් කියනවා මේ හැමෝම මොකද කියන්නේ? ඒ ගානක් දෙන්න බෑ. අපි දෙන්න බෑ කියලා කියන්නේ නැද්ද? සමහරක් වෙලාවට කියන්න තියෙනවා. දෙන්න බෑ කියලා කියනවා මෙයා අනත්තම්පි මේ කරෙය්‍යාති. මේ මට අනත්තම්පි කරෙය්‍යාති. අනර්ථයක් කරයි කියා හෝ. ඒ කියන්නේ මෙයා කියනවා මේ മന്ത്രിයෝ මැරියා කියනවා එහෙනම් ඕගොල්ලෝ අර ගල උඩ පැත්තේ හෝ නැත්තම් කන්ද ගැටීදී හෝ හැම වෙලාවෙම මොකද කරන්නේ? මරනවා, වෙඩි තියනවා, කොටනවා, උස්සනවා, ওই විදිහට තර්ජනය කරනවා. මොකෝ කරන්නේ? හාල් දෙන්නේ නැද්ද? දෙනවා. දැන් ඔන්න മന്ത്രി ඇවිල්ලා හාල් කිලෝ කීයක් කිනනවද? 10ක් කිනනවා. ඊළඟට
මැරයා ඇවිල්ලා හාල් කිලෝ කීයක් දෙනවද? කීයක් දෙන්නවද? හාල් කිලෝ 10ක් දෙනවා. 10ක් ඉල්ලනවා. දැන් මෙතන මේ හාල් කිලෝ 10 ඔයගොල්ලෝ දුන්නේ කැමැත්තෙන්ද, තරහෙන්ද, බයෙන්ද? ඇයි බයෙන් දුන්නේ? මරනවා කියනවා, කොටනවා කියනවා. අනික මෙයා මොකෙද්ද? සමාජයේ බලපුලුවන්කාර මිනිස්සෙක් හින්දා. දැන් එතකොට මෙන්න මේ දෙන්න අතරේ හාල් කිලෝ ඔක්කොම කීයක් දීලා තිනවද? 20ක්. කීයක් දීලා තිනවද? 20ක් දීලා තියෙනවා. හැබැයි මේ දෙන්නට දෙන්න කියලා කිව්වේ කීයද? රජයෙන් කිව්වේ නැත්නම් සමානාත්මතාවය සමාන සුඛ දුක්ඛ භාවය. එහෙම තමයි පැහැදිලි කරන්නේ. ඒක පැහැදිලි කරනවා මොකක්ද? ඒකාසනයේ නිසජ්ජන් එකට නිදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකාසනයේ සයනම් එකට බුදියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක පල්ලංකේ සයන ඒකතෝ භෝජනන්ති. එකට ඉගෙන කන්න බොන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මේ විෂමත්වයක් තියෙන්න බෑ. ඒක තියෙන සමතාවයක් කියන එක තියෙන්න ඕනේ මේ නැත්තම් සමසාධාරණ ක්‍රමයක් යටතේ. එතකොට බුදුදහමේ උගන්වන්නේ වෙන්නේ මේ සතර අගතියෙන් වෙන කාරණාව හරි ලස්සනයි. එතකොට බලා ගන්න. මෙතෙන් ආවට පස්සේ මේ හාල් කිලෝ අපි මේ බයෙන් දුන්නා කීයද? 20ක් දුන්නා. එතකොට මේ 20ක් දීම තුල මේ දෙන්නාට එක්කෙනෙකුට දෙක ගන්න දුන්නා නම් කීයයි දෙන්න ඕන? කීයද? 4යි. හරි. අපි හාල් කිලෝ කීයද දෙන්න ඕන? 4යි. දැන් බලා ගන්න. දැන් 20න් අපි බැලුවාට පස්සේ මේකට වැඩියෙන් කීයක් දීලා තියෙනවද? හරියටම බැලුවොත් කීයද දීලා තියෙන්නේ? 20ක් දීලා තියෙනවා. 4 අඩු කරාට පස්සේ මෙයාට වැඩියෙන් කීයක් දීලා තියෙනවද? 16ක්. හාල් කිලෝ කීයක් දීලා තියෙනවද? 16ක්. මේ හාල් කිලෝ 16 යනද මෙන්න මේ ඉන්න බඩගෝස්තරවාදී മന്ത്രി සහ මැරයා කියන එකනා මොකද වෙන්නේ? මෙතන මේ හාල් කිලෝ 16ක් වැඩියෙන් දීම තුල කී දෙනෙක් බඩගින්නේද? 8 කී දෙනෙක් බඩගින්නේද? ඇයි හාල් කිලෝ තියෙන්නේ 16නේ තියෙන්නේ. එතකොට මේ හරිය හාල් කිලෝ දෙක ගානේ කියන්නේ එක්කෙනෙකුට දෙක ගානේ හම්බ වෙන පුද්ගලයෙකුට. එතකොට මෙතන පුද්ගලයෙකුට කී දෙනෙකුට අසාධාරණද? 8 දෙනෙකුට අසාධාරණයි. අන්න ඔය කාරණාව තමයි දැන් මෙතන දැන් වැරද්ද කාගෙද තියෙන්නේ? කාගෙද වැරද්ද? තමන්ගේ. ඇයි මේ සිතුවිලි ධර්මානුව තමයි මෙන්න මේ කාරණාවන් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕන එකම දෙයක් මෙන්න මේ විදිහට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණාවලට අනුව නැත්තම් සුත්තාන් ලෝමේ නැත්තම් පසුව තියෙන ආචාර්යවාද කියන මෙන්න මේ කාරණාත් එක්ක ගොඩනැගිච්ච මේ තියෙන හරි ලස්සන වූ දාර්ශනික අගයක් තියෙන මේ විසඳුමක් මේ තියෙන්නේ. ඒක හරි කෙලිය පැහැදිලි කරලා කියනවා බුද්ධඝෝසාමිනෝ. කෙනෙකුට දෙයක් දෙනකොට කැමැත්තෙන් දෙන්නේ මෙහෙමනම් සමීකරණය මගේ ඊළඟට මේ බියෙන් මෙහෙම කරනවා නම් එතන පවතින්නේ සාධාරණ ක්‍රමයක් නෙමෙයි නැත්නම් ජුගුප්සාජනක මක්ද අප්‍රසන්න වූ අසාධාරණ ක්‍රමයක්. ඔයගොල්ලෝ බලා ගන්න මේ රටේ ඉන්න මහරජා මේ රටේ ඉන්න කොච්චර කොමිස් ගහනවද? කැමැත්තෙන් මිනිස්සුන්ට දෙන්නේ නැත කොච්චර දේවල්? ඥාතීන්ට හොඳම යාළුවන්ට දුටුපමණින් මිතුරන්ට දෙන්නේ නැද්ද? පුළුවන් තරම් දෙනවා. ඔයගොල්ලෝ දන්නේ මේ රටේ හැමදාම බංකොලොත් වෙලා තියෙන්නේ ඒ හින්දා. ඊළඟට මොකද අපි දේශයෙන් කරන්නේ? ඒගොල්ලෝ තරහකාරයෙක් ඉන්නවනම් මොකද කරන්නේ? ඒ මිනිස්සුන්ට අඩුවෙන් දෙනවා, මරනවා, කොටනවා හැමදේම කරනවා. ඒ බියක් තියනවා නම් යම් පුද්ගලයෙකුට අර මේ ඊයේ පෙරේදත් මට එහෙම කියන්න බෑ. ලංකාව වටේ නැවක් කරක තිබ්බා. ඊට පස්සේ ඒ නැව ලංකාවට ගන්න බැරි නිසා මොකද වුනේ? ඒ මිනිස්සුන්ට අවසාන සල්ලි ගෙවන්න උනා. ඒ සල්ලි කාගේද? කාගේද? ඒගොල්ලෝගේද? අපේ. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න මෙතන කී දෙනෙක් අසාධාරණ වෙලා තියෙනවද? 8 දෙනෙකුට. ඒක එහෙම තමයි පැහැදිලි කරන්නේ මොකක්ද? යෝපනායන්. යෝ කියන්නේ යමෙක්, පණ කියන්නේ මනාහි රාජවල්ලභෝවා. රජයට සම්බන්ධ කෙනෙක් කියාහම විසම නිශ්චිතෝවා නපුරු පැවතුම් කියන මේ මැරයෙක්කෝ අනත්තම්පි මේ කරෙයාති. මේගොල්ලෝ හාලින්ව ඇවිල්ලා මේ විදියට මම දෙන්න බෑ කිව්වොත් කියනවා මොකක්ද? අනත්තම්පි මේ කරෙයාති. මේ මට අනත්තම්පි කරෙයාති අනර්ථයක් කරයි කියාහම. ඒ කියන්නේ මරණවා කොටනවා කියලා කිව්වොත් අපි මොකද කරන්නේ? මේ අයට බයෙන් වැඩියෙන් දෙනවා. එතකොට පැහැදිලි වෙනවා මොකක්ද? මේකේ අස්සාමිකං සාමිකං කරෝති. අහිමියන් යමකට හිමියන් කරලා. මේගොල්ලන්ට එන්න ඕන කීය දෙන්න ඕන? අතර මේගොල්ලන්ට වැඩියෙන් දීලා නැද්ද? අහිමි ප්‍රමාණයක් අය මොකද කරලා තියෙන්නේ? ඒගොල්ලන්ට හිමි කරලා දීලා තියෙනවා. අන්න ඒ නිසා අර හාල් පොලි මේ පිටිපස්සේ ඉන්න කී දෙනෙක් බඩගින්නද? 8 දෙනෙක්. කලින් කී දෙනෙක් බඩගින්නේ කියද? 5යි. මෙතන කීයද? 8යි. ඊළඟට අපි හාල් අඩුවෙන් කී දෙනෙකුට දුන්නද? 3 දෙනෙකුට දුන්නා අඩුවෙන් එක ගානේ. ඒ මිනිස්සුන්ටත් එක ගානේ හම්බුනේ නැහැ. උන්ට එක වේලක් බඩගින්නේ. හරි. ඊළඟ කාරණාව තමයි හොඳම කාරණාව මුලාව. හරි. අවසන් කාරණාවට යමු. මුලාවෙන් කොහොමද පව්කම් කරන්නේ? මුලාවෙන් පව්කම් කරන හැටි දන්නවද? මුලාව කියන්නේ මොකක්ද? මෝහ කියලා කියන්නේ මොකක්ද? හැබැයි
මෝහ කියන එකේ තියෙන මුලාව කියන එක. එකක් තමයි අපි අවිද්‍යා අන්ධකාරය නිසා මුලාවක් අපේ පවතිනවානේ. අපි මේ පංචස්කන්ධය පිළිබඳව නිසියාකාර අවබෝධයක් නැති නිසා අපිට මොකක්ද තියෙන්නේ? අපිට මුලාවටපත් වෙනවා. හැබැයි මෙතන මේ මුලාව කියලා කියන්නේ මේ හාල්පතින කාගේ තියෙන මරිකම නැත්නම් මෝඩකම නිසා වෙන දෙයක් කරද. මේ මිනිහගේ තියෙන විචාර බුද්ධියක් නැති නැත්නම් සෙවීමක් නැති නිසා මෙන්න මේ වෙන කාරණාව තමයි කියන්නේ. මේ හාල්පොත් බෙදෙන මම කියන නැත්නම් චරිතේ මොකද කරන්නේ? මේ හරි ඉන්නෝ මේ හරියේ ගමේ ඉන්න ටිකිරිපාල කියලා මිනිස්සෙක්. කවුද? ටිකිරිපාල කියනකොට මේ සාමාන්‍යයෙන්ම අපේ හාස්‍ය රූපවාසයට නාමයක් ගන්නවා. කවුද? ටිකිරිපාල. ටිකිරිපාලයා කියන එක හොරා. කවුද? ඒක කලින් කියන්න ඕන මෙයා ගැන කියන්න කලින් මේ රාජපරිකා පාලකයාගේ ස්වභාවය මෙන්න මේ කියන්නේ මොකක්ද කියලා. යෝපනායම් මන්දත්තා. යෝ කියන්නේ යමෙක් වනාහි, පණ කියන්නේ වනාහි, යෝපන කියන්නේ යමෙක් වනාහි මන්දත්තා. නුවණ මද මෝමුහත්තා මෝඩ බවින් පෙළමින් යංවා තංවා වත්වා දුන්නොදුන් බව නොදැන මොකක්ද අස්සාමිකං සාමිකං කරෝති. ඒ කියන්නේ අහිමියන් යමකට හිමියන් කරයිද අයම් මෝහගතින් ගච්ඡන්තෝ මේ මෝහෙන් අගතියට ගොස් පවකම් කිරීම නම් මේ. ඔහොම කිව්වට ඔක තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම කියනවා මෙන්න මේ විදිහට. ටිකිරිපාල එනවා. ටිකිරිපාල ඇවිල්ලා මේ හාල් පොලිමින් ඇවිල්ලා හාල් කිලෝ කීයක් වයින් ගන්නවද? දෙකක් ගන්නවා. මේ ටිකිරිපාල ගෙදර ගිහිල්ලා හො තමන්ගේ ගෙදර ඉන්න ගෑනිට හො මේක දීලා ගෙදර යනවා හාල් කිලෝ දෙක. ටිකිරිපාල ආයෙත් බැලලා හාල් පොලිමින් මැදට ඇවිල්ලා ආයෙත් හාල් කිලෝ දෙකක් ගන්නවා. දැන් කීයද හාල් කිලෝ ගත්තේ? 4ක් අරගෙන. දැන් මේ ආයෙ හාල් කිලෝ දෙක කීල්ලේකට තමන්ගේ නෝනාට දෙනවා. ටිකිරිපාල ආයෙත් හාල් පොලිමට පයින්නවා. මේක හොරානේ. මේ ටිකිරිපාල කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. ටිකිරිපාල කියලා කියන්නේ ගමේ ඉන්න හොඳම තක්කඩි හොරා. එහෙම කියමුකෝ. මේ තක්කඩි හොරා මොකද කරන්නේ? පළවෙනි වතාවෙත් ආව, දෙවෙනි වතාවෙත් ආව, තුන්වෙනි වතාවෙත් ඇවිල්ලා මොකද කරන්නේ? හාල් කිලෝ දෙකක් අරන් යනවා. හාල් කිලෝ දෙකක් අරගෙන ගියාට පස්සේ මෙතන හාල් කිලෝ කීයක් දැන් අරන් ගිහලා තිනවද? 6යි. ටිකිරිපාලේ අරන් ගිහලා තිනවා කීයක්ද? 6යි. මම එකක් ගන්නවා මේ හරියෙන්. ටිකිරිපාලේ අරන් ගිහලා තිනවා හාල් කිලෝ 6යි. මම මේ විදිහට ඔව්. මෙතන සාමාන්‍යයෙන් මුලාව නිසා ටිකිරිපාල හාල් කිලෝ කීයක් අරන් ගියාද? 6ක්. දැන් මේ හාල් කිලෝ 6ක් අරන් යන්නේ එකේ වරද්ද කාගේද? ටිකිරිපාලගේද? නෑ. අයියෝ. ඉතින් ටිකිරිපාල හොරෙක්. ටිකිරිපාල කියන්නේ කොහොමත් හොරා. ඒක දක්කඩි හොරා කොහොමත් හොරකම් කරන එක මිසක් මිනිහට ඇති දෙයක් නෑ. ඒ නිසා ටිකිරිපාල මේ හොරකම් කරනවා වගේම තමයි මෙන්න මේ විදියට මේක වැදගත්ම දේ තමයි මෙන්න මෙයාගේ තියෙන මොකක්ද? වැරද්ද තියෙන මේ මිනිස්සයාගේ ඇයි? යෝපනාය යමෙක් වනාහි මන්දත්තා නුවණ මද මෝමුහත්තා මෝඩ බවින් පෙළමින් යංවා තංවා වත්වා දුන්න දුන් බව නොදැන. ඒ කියන්නේ ටිකිරිපාලට හාල් දුන්නා නැද්ද කියන එක මේ යකා දන්නේ නැහැ. අර මිනිස්සයා හොරෙන් පැනලා ඇවිල්ලා මොකද කරන්නේ? හාල් කිලෝ දෙකක් ගන්නවා, තව හාල් කිලෝ දෙකක් ගන්නවා. කොහොම අරන් කියලා මොකද කරන්නේ? හාල් කිලෝ 6ක් කරගෙන යනවා. ටිකිරිපාලට හිමි වෙන්න ඕන හාල් ගන්න කීයද? 2යි. කීයද? 2යි. ටිකිරිපාල වැඩියෙන් කීයක් දීලා තිනවද? 4යි. දැන් මෙතන ඔක්කොම දීලා තිනවා හාල් කිලෝ 6යි. ටිකිරිපාල හිමි වෙන්න ඕන කීයද? 2යි. කීයද? 2යි. කීයක් වැඩියෙන් දීලාද? 4යි. කීයක් දීලා තිනවද? 4යි. මේ හාල් කිලෝ 4ක් වැඩියෙන් දීම නිසා කී දෙනෙක් බඩගින්නේ? කී දෙනෙක් බඩගින්නේද? දෙන්නෙක් බඩගින්නේ. අන්න ওই කාරණාව තමයි අදිනේදී ඔය පැහැදිලි කරේ. දැන් එතකොට මේ කතා බොරුද? මෙන්න මේ බුදුදහමේ තියෙන දේවල්. එතකොට අපි කියනවා බුදුදහම කියන එක විඥානවාදී ධර්මයක්. බුදුදහම ඇති හරයක් නැහැ කියලා. එතකොට ඔක පැහැදිලි කරන්න මේ අවසාන සූත්‍ර පාඩයෙන් කියන්නේ මොකක්ද? මන්දත්තා නුවණ මද මෝමුහත්තා මෝඩ බවින් පළමින් යන්වා තංවා වත්වා තමන් විසින් දුන්න දුන් බව නොදැන මොකක්ද කරන්නේ? අස්සාමිකං සාමිකං කරෝති. අහිමියන් යමකට හිමියන් කරයිද? මේ මිනිස්යාට අහිමි වෙන්න ඕන ප්‍රමාණයක් තමයි මේ 4 කියන්නේ. හිමි වෙන්න ඕන 2යි. එතකොට අහිමියෝ මේ 4කට හිමි පුද්ගලයන් කරලා තියෙනවා. බලා ගන්න තමන් බෙදපු නිසා මෙතන කී දෙනෙක් බඩගින්න ඉන්නවාද කියන එක හොඳට බලා ගන්න. කීයද? මෙයා හොඳට බලා ගන්න කීයක් කියනවද? පළවෙනි ආව කවුද? 5යි. දෙවෙනිට ආප් එක කරා කීයද? 8යි. මෙතන මේ කිලෝග්‍රෑම් කියලා දාලා තියෙනවා. ඒක ෆයින් කරගත්තම හරි. එතකොට 5යි කීයද? 13යි. ඉස්සලා කී දෙනෙක් අසාධාරණ ද්වේෂය කියලා එක නැතුවනේ. කීයද? 3 දෙනෙක් කියන හාල් කිලෝ 3 ගානේ අඩු වුණා. අපි කමන්නේ මේ සමස්ත සාධාරණ බලමුකෝ. 5යි 8යි 13යි 13යි 2යි කීයද? 15. 15යි අතන ඉඳපු 3 දෙනයි 18යි. දැන් උතන හාල් කියලා නැත්නම් ওই මිනිස්සුන්ගේ 18 දෙනෙකුට අසාධාරණයක් වෙන්න හේතු උනේ කවුද? කවුද හේතුනේ?
මෙන්න මේ රාජ්‍ය පරිපාලකයා. මේ රටේ ඉන්න මහරජාගේ ඉඳන් මැති ඇමතුවරු සෑම කෙනෙක්ම ඊට අමතරව ওই රාජ්‍ය පරිපාලනය කියලා කියන්නේ මොකද්ද? රාජ්‍ය පරිපාලනය කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ කියනෝනේ හම්බෙනව නෙවෙයි රජයට සම්බන්ධව කටයුතු කරන මිනිස්සු ඉන්නවනේ. දැන් සාධාරණ රාජ්‍ය පරිපාලකයෝත් ඉන්නවා. හැබැයි මේ රාජ්‍ය පරිපාලනය ඇස්සෙත් මෙන්න මේ දේ ලංකාව තුල අනිවාර්යෙන් වෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ රටවල් වල මේ විදියට දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ පැහැදිලි කරනවා දීඝනිකායේ පාටිවග්ගයේ සිංහාලෝවාද සූත්‍රයේ මෙන්න මේ විදියට මෙන්න මේ කාරණා හතර. මොනවද? ඡන්දා දෝසා බය මෝහ. ඡන්ද දෝස බය මෝහ. යෝ ධම්මං අතිවත්තති. යෝ කියන්නේ යමෙක් මේ ධර්මතා අතිවත්තති. මේ කාරණා ඉක්මවා ජීවත් වෙයිද නිහිති තස්ස යසෝ. තස්ස කියන්නේ ඔහුගේ කියන්නේ කාගේද? මේ හාල් බෙදපු එකාගේ කීර්තිය පිරෙනවා. නිහිති තස්ස යසෝ. නිහිති කියන්නේ පිරීලා යනවා. තස්ස කියන්නේ ඔහුගේ, යසෝ කියන්නේ කීර්තිය. කාලපක්කේව චන්දිමා. කාලපක්කේව චන්දිමා කියලා කියන්නේ කළුවර පක්ෂේ හඳ වගේ මේ වෙලා යනවා. දැන් මෙතන බලා ගන්න මේ විදිහට මේ හරිය හාල් 18 දෙනෙකුට අසාධාරණකම වුණා නම් ඒ මිනිස්සු මේ මිනිහා ගැන හොඳ කියයිද? මොනවද කියන්නේ? පාට්ට බැනුම් බනින්නේ නැහැ. ඔයගොල්ලොත් එහෙම තමයි. ඇවිල්ලා මොකද කරන්නේ? යම් කිසි දේවල් බලාපොරොත්තුෙන් ආවා. මෙන්න මේ රාජ්‍ය පරිපාලනය තුලින් තමයි මිනිස්සු ප්‍රජා පාලනය කරන්නේ. ඒ අයින් දෙයක් හරියට නිසියාකාරව වෙන්නේ නැත්නම් මේ හොරා කරනවා නම් මේ විදිහට දේශයෙන් අගති ධර්ම අනුව කටයුතු කරනවා නම් ඔයගොල්ලෝ බනින්නේ නැද්ද? මුලින්ම පුන්සඳ වගේ බැබලිච්ච කෙනෙක්ගේ කීර්තිය මොකද වෙන්නේ? ටික ගිහිල්ලා කාලපක්කේව චන්දිමා කළුවර පක්ෂයේ හඳ වගේ නැති වෙලා යනවා. මතක තියාගන්න මෙතන ඉඳපු මේ රාජ්‍ය පරිපාලකයා මේ මිනිස්සුන්ට ආගිලෝ දෙක ගානේ විතරක් දුන්නා නම් තමන්ගේ නෑදෑයෝ මිත්‍ර මිත්‍රෝ මන්ත්‍රී මැරියෝ කියලා දෙයක් නැහැ. දෙක ගානේ දුන්නා නම් මෙතන ඉඳපු මේ 100 දෙනාටම මෙතන ඉඳපු පවුල් 100ටම හාල් කිලෝ දෙක හම්බුණා නම් ඒ මිනිස්සු නරකක් කියද හොදක් කියද? මොකද කියන්නේ? හොදක් කියන අපිට දුන්නා නේද කියලා කතාව කියනවා. අන්න ඒක පැහැදිලි කරනවා අවසාන ගාථාවේ මොකක්ද? චන්දා දෝසා බය මෝහ යෝ ධම්මං නාති වත්තති අපූරති තස්සයසෝ සුක්ඛපක්කේව චන්දිමා. ඡන්ද දෝස බය මෝහ කියන මේ ධර්මතා ටික යෝ ධම්මං නාති වත්තති යමෙක් මේ කාරණාවන් න අතිවත්තති. ඒ කියන්නේ මේ විදියට අසාධාරණකම් කරලා ඉවෙලා යමෙකුට අසාධාරණකම් නොකරුවා නම් මොකද කියන්නේ? අතිවත්තති. ඉක්මවා යන්නේ නැත්තම් අපූරති තස්සයසෝ ඔහුගේ කීර්තිය පිරනවා. මොන වගේද? සුක්ඛපක්කේව චන්දිමා. ඒ කියන්නේ පුරපක්ෂේ හඳ වගේ. මේ මිනිහා සාධාරණ මේ පරිපාලකයා හරියට දුන්නා නම් මොකද වෙන්නේ? මිනිස්සු හොඳ කියනවා. ඒ මිනිස්යාගේ යහපත් වූ ප්‍රතිචාරයක් දකින්නට ලැබෙනවා. හරි. එහෙනම් අද දිනේට මෙන්න මේ කාරණාව තමයි පැහැදිලි කරේ. මෙන්න මේ කාරණාව හොඳට තේරුම් අරගෙන දැන් මේ කාරණාව තුල ඔයගොල්ලෝ දැකපු වැරදි දෙයක් තියෙනවද? හාමුදුරුවෝ මේ වැරදි මේක වැරදි කියලා කියන්නවත් තියෙනවද? නෑ. මම කිව්වේ බුද්ධාමානුකූලව මම හදපු සමීකරණයක් කෙනෙකුට දෙයක් බෙදනකොට වෙන්නේ කොහොමද කියලා දෙන්න සමානාත්මතාවය නැතුව අසාධාරණයක් සිදු වෙන කාරණාවක් තමයි මෙන්න මේකෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා අපි මේ විදිහට මෙන්න මේ කාරණාව හොඳට තේරුම් අරගෙන අපි සමානාත්මතාවයේ අගති විරහිත රාජ්‍ය පාලනයකට හෝ මිනිස්සු හැටියට ඔයගොල්ලෝ උනත් මේ රාජ්‍ය පරිපාලනයට හෝ මහරජාගේ තැනට ගියොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? මේ ක්‍රමේම කරනවා. ඒ නිසා අපි ඒගොල්ලෝ දැල්ල වැඩක් නැහැ. අපි හදා ගන්න ඕන අපේ ආධ්‍යාත්මික මොකද්ද? సంతාන. సంతානේ හදා ගන්න බුද්ධාමානුකූලව. එහෙම වුණොත් මේ සමාජයේ යහපත් ආකාරයට පවතිවි කියන කාරණාව කියන ගමන් මම පළවෙනි මාතෘකාව මේ විදිහට අවසන් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.